ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ ඔන්න අදත් අපි ඕගොල්ලන්ගේ ගෙදරට ආවා සිප්පේ ඉන්ස්ටිටියුට් එකෙන් ඕගොල්ලන්ගේ ප්‍රියතම පරිසර ගැටලු 10 සම්බන්ධයෙන් මම දන්නවා මේ වෙනකොට ඕගොල්ලෝ මේවට උත්තර ලියලා ඉවර කරලා ඉන්නේ ඉවර කරලා උත්තරය හරිද වැරදිද බලා ගන්න මා සමග එකතු වෙමින් ඉන්නේ හරිනේ දැන් යන් අපි අපේ අද දිනයේ ප්‍රශ්නාංක 1 ආහාර පිසීම පිළිබඳ තියෙන්නේ මේ ආහාර පිසීමට අම්මට තාත්තට ආච්චි අම්මට නැන්දට කවුරුත් කියලා දුන්නේ නැහැ. හැබැයි ඒහා බැඳුණු සම්ප්‍රදායන් නීති රීති ටිකක් තියෙනවා. මේ නීති රීති ටික ඔක්කොම පට බැඳුනේ පුතේ ආහාරයේ ගුණාත්මක බව ආරක්ෂා කරගන්න. ආහාරයේ රසවත් බව ආරක්ෂා කරගන්න තමයි මේ නීති රීති සියල්ල ආවේ. බලමු පළවෙනි ප්‍රශ්නේ. පියනකින් නොවසා පිසිය යුතු ආහාරය වන්නේ. ඒ කියන්නේ මේ ආහාරය ලිපේ තියෙනකොට වහන්නේ නැහැ. ඇයි වහන්නේ නැත්තේ කියන එකට හේතුවක් අපි දැනන් ඉන්න ඕනේ. බලන්නකො පළවෙනි උත්තරය දෙල්. දෙල් මාළුව ලිපේ තියෙනකොට වහන්න හොඳ නැද්ද? නෑ එහෙම එකක් නෑ. දෙල් ටික වහපුවාම හොඳට ඉක්මනින් තැම්බිලා පිටි වෙනවා. දෙවෙනි එක කොස් අනිවාර්යෙන් වහන්න ඕනේ. වැහුවේ නැත්තම් උඩ ටික හරියට තැම්බෙන්නේ නැහැ. යට ටික පිච්චෙනවා උඩ ටික තැම්බෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම වහන්න ඕනේ. හොඳට සීල් වෙන්න වහන්නත් ඕනේ. කොස් තම්බනකොට. මොකද මට මතකයි අපේ අම්මා හැම කොස් මුට්ටිය පුරෝලා උඩටම කොස් දාලා කෙසෙල් කොලයක් තියලා තද්ද කරලා නෑ මිලේ තියලා වහනවා. ඒ අර සීල් වෙන්න හොඳට මුද්‍රා වෙන්නයි ඒ. හරිනේ? එහෙනම් කොස් වහන්න ඕනේ. එහෙනම් උත්තරේ අංක 3 බලන්න. මඤ්ඤොක්කා උතේ මඤ්ඤොක්කා තම්බනකොට වතුර ටිකක් වැඩියෙන් තියන්න ඕන. වහන්නත් හොඳ නැහැ. ඇයි හේතුව? මඤ්ඤොක්කවල තියෙනවා පුතේ අපේ ඇඟට විස සහිත වන සයනයිඩ් කියන රසායනික ද්‍රව්‍ය. මේ රසායනික ද්‍රව්‍ය රත් වෙනකොට ඉවත් වී යනවා. එහෙනම් ඉවත් වී යන්න අවසර දෙන්න ඕනේ. වහලා තියලා හරියන්නේ නැහැ. තව පොඩ්ඩක් හරි ඉතුරු වෙලා තියෙනවා නම් මඤ්ඤොක්කා ටික තැම්බුණාට පස්සේ අපි වතුර පෙරා හරිනවා. ඒ පෙරා හරින වතුරත් එක්ක අර තියෙන විස යන්නේයි. තියෙන පේනවනේ තියෙන නීති රීති ආහාර වියනකොට හිතන තරම් ලේසි නෑ මේවා හදන්නේ කොහොමද? එහෙමනම් ඔන්න පළවෙනි ප්‍රශ්නය පියනකින් නොවසා පිසිය යුතු ආහාරය වන්නේ පිළිතුර අංක 3 මඤ්ඤොක්කා. ඊළඟ දවසේ කුසියට ගිහින් බලන්න මඤ්ඤොක්කා තම්බනකොට අම්මා එහෙමද කරන්නේ කියලා. හරි. අංක 2 ප්‍රශ්නාංක 2. ජලය සිසිල්ව තබා ගැනීමට භාවිතා කරන නැටි භාණ්ඩයකි. ජලය සිසිල්ව තියාගන්න නම් ඉතින් ෆ්‍රිජ් එකේ තියන්න පුළුවන් නේ ශීතකරණයේ. මේ සිසිල්ව තබා ගැනීමට භාවිතා කරන නැටි භාණ්ඩය. එහෙනම් බලමු පළවෙනි උත්තරේ හට්ටිය. රූපසටහනක් පේනවා. පෙන්නන්නත් ඕනේ කුසිය ඕනි තරම් තියෙනවා. හට්ටිය මාළු පිණි උයන්න පාවිච්චි කරන බඳුන. ඔන්න ඔය දෙවෙනි එක්කෙනා බලන්නකෝ නිකන් ඒක සජීවී වගේ. මොකද්ද? ගුරුලේත්තුව. ගුරුලේත්තුව. බයිලේත්තුව එහෙම වගේ ගුරුලේත්තුව. මේ ගුරුලේත්තුව මැටියෙන් නිම කරලා තියෙන්නේ. මේක අතරට වතුර දාපුවාම හොඳ සීතලට කූල් එකේ වතුර ටික ගන්න පුළුවන්. ඒ වගේම සතෙකුට යන්න බෑ උඩින් වහන්න පියනක් මෝඩියක් තියෙනවානේ. ඒ නිසා සතුන්ට රින්ගන්නත් බෑ. එහෙනම් ඒක තමයි උත්තරේ. මොකද්ද බලන්න මේ තුන්වෙනි උත්තරේ ඉලක් තට්ටුව. මේ ඉලක් තට්ටුව මොකටද ගෙදෙට්ට ඉලක් තට්ටුව? බුල මිට කන කට්ටියට බුලත් දුම් කළ පුවක් ටික අහුරලා තියන්න පාවිච්චි කරන උපකරණය ඉලක් තට්ටුව. එහෙමනම් පුතේ ප්‍රශ්නාංක 2 ජලය සිසිල්ව තබා ගැනීමට භාවිතා කරන මැටි භාණ්ඩය පිළිතුරු 2 ගුරුලේත්තුව. හරිනේ? අපි යන් අපේ තුන්වෙනි ප්‍රශ්නයට. සුරතලෙකු ලෙස මානසික සතුටක් ලබා දෙන සතෙකු වන්නේ. ඔබ කුඩා දරුවෝ. ඔබ කුඩා කාලයේ හැසිරිය යුත්තේ සතුන් සමග.
ඒක හරි ප්‍රයෝජනවත් පුතේ. අනාගතයේ ඔබව බිහිකරන්න ආදරය, දයාව, කරුණාව හඳුනන ගුණවත් පුද්ගලයෙක් ඔබගෙන් බිහි කරගන්න. මෙහෙම කියවම් බාගද අම්මලා සම්බන්ධ වෙලා ඉන්නවනම් අපි කියලා තියෙන්නේ අම්මලට සම්බන්ධ වෙන්න කියලා වැඩසටහනට. මොකද ඔබේ දුවගේ පුතාගේ අඩුපාඩු දැන් එතකොට ඔබට හදන්න පුළුවන්. සම්බන්ධලා ඉන්නවනම් ඔන්න මට බණින්න පටන් ගනීවි. ටීචර් කියනවා සත්තු හදන්න කියලා මේ ළමයිත් එක්ක කරදරයි. එහෙම කියලා බෑ. ළමයා ආදරේ දයාව හඳුනා ගන්න නම් ඒ මානසික වින්දනයේ සතුට ළමයාට ලැබෙන්න නම් ළමයා සතුන් සමග ගැවසිය යුතුයි. එහෙම සතුටක් දෙන සුරතලා කවුද මෙතන ඉන්නේ? හාවා. ආසයි නේද කියනකොට අනේ පුළුන් ගුලියක් වගේ හාවා. ගෙදර ඉන්නවනම් කොච්චර හොඳද? කියනකොටත් හිතට සතුටක් දැනුණා. එහෙනම් පුතේ ඒක තමයි උත්තරේ. අංක 1 හාවා. බලන්න අංක 2 හුණා. අයියෝ හුරතලෙක්ද? අපි ඇති කරනවද? කොච්චරවත් වාලේ ඉන්නවා. කරදරකාරයා. වවුලා කීයටවත් ගෙදර ඇති කරන්න බැහැනේ. එයා රැට සක්‍රිය වෙන පියවා යන ශිරපයියේ. එයා ගෙදර ඇති කරන්න බෑ. නීතියෙන් ඇති කිරීමක් තහනම්. එහෙනම් ඔන්න දුවේ පුතේ කියන්න සුරතල් සතෙක් ගෙදරට ගෙනත් දෙන්න කියලා. ප්‍රශ්නාංක 3 සුරතලෙකු ලෙස මානසික සතුටක් ලබා දෙන සත්වයා. පිළිතුරාංක 1 හාවා. අපි යන් 4 වෙනි ප්‍රශ්නෙට. දැන් මෙතෙන්දී අපේ නිරෝගී දිවිය පවත්වා ගැනීමත් පරිසර විෂය කොටසෙන් බලාපොරොත්තු වෙනවනේ. අංක 4 විචලනය වූ අයෙකුට ලබා දෙන දෙයක් වන්නේ. මොකද පුතේ විචලනය වෙනවා කියන්නේ? ජලය. ජලය කියන්නේ වතුර. කියන්නේ නැති වෙලා යනවා. විචලනය කියන්නේ ශරීරයේ තිබිය යුතු ජල ප්‍රමාණය අඩු වෙලා. මෙහෙම වෙන්නේ මොනවා වුණාමද පුතේ? වමනෙන්ගා ගියාම. එහෙම නැත්තම් වැසිකිළියට වැඩි වාර ගණනක් දියරයට ගියාම බඩේ අමාරු හැදිලා. එහෙම නැත්තම් වමනේ ගියාම. දිගු 7-8 සැරයක් දරුවෙක් එක දිගට වමනේ දැම්මොත් එයාගේ ඇඟේ තියෙන ජල ප්‍රතිශතය පුතේ අඩු වෙනවා. අන්න ඒ තත්ත්වය තමයි අපි කියන්නේ විචලනය කියලා. මෙහෙම වෙලා දොස්තර මහත්තයා ළඟට ගෙනිච්චාම දොස්තර මහත්තයා කියනවා අපි මෙයාට දෙමු කියලා ගෑරුවමගේ නමක් වගේ එකක් කියනවා. මොකද්ද බලමු? පළවෙනි උත්තරේ පැනඩෝල්. අනේ පැනඩෝල් දෙන්නේ ඔළුවේ කැක්කුමට උණට නේ විචලනයට නෙවෙයි. දෙවෙනි උත්තරේ බලන්න ජීවනි. අන්න පුතේ උත්තරේ ජීවනී කියන්නේ පැකට් එකක තියෙනවා පොඩි જાතියක්. ඒකේ සියලු ශරීරයට අවශ්‍ය khනිජ ලවණ ටික තියෙනවා. ඒ ටික වැඩි වතුර ප්‍රමාණයක දිය කරලා විටින් විට බොන්න දෙන්න කියලා කියන්නේ. දැන් කඩේ මේක රසකාරක යොදලා හදපු දියරයක් විදිහට තියෙනවා. හාමසි. හරිනේ. එහෙනම් උත්තරේ ජීවනීනේ. තුන්වෙනි උත්තරේ බලන්න. මීපැණි. මීපැණි හොඳ පෝෂක පදාර්ථයක්. මීපැණි හොඳ ප්‍රතිශක්තිකරණ ඖෂධයක්. දැන් මේ කොවිඩ් වසංගතය ලෝකෙට පැමිණිලා කොවිඩ් වලින් බේරෙන්නත් හොඳ උත්තරයක් පුතේ මීපැණි. මීපැණි වල ප්‍රතිශක්තිය, ඒ කියන්නේ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ඉතා ඉහළ අගයක තියෙනවා. එහෙනම් දුවේ පුතේ අපේ ප්‍රශ්නේ එක නෙමේ විචලනය ජලය නැති වෙච්ච කෙනෙකුට දෙන්න ඕනේ. එහෙනම් පිළිතුර අංක 2 ජීවනී. අපි යමු දැන් අපේ 5 වෙනි ප්‍රශ්නය. ලිස්සන සුළු මාළු වර්ගයකි. මාළුවේ මෙයා අල්ලන්න බෑ ලිස්සලා යමාළු. මේක අපේ ගැමි වහරටත් අපි යොදාගෙන තියනවා නේද? ඕක විශ්වාස කරන්න බෑ. ආන්දා වගේ කියලා තාත්තලා හැම කියනවා ඇහිලා තියෙන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ? එයා හරි ලේසියට තමන්ගේ වැඩේ මග ඇරලා ලිස්සලා යනවා. එයාට කියලා ලේසියෙන් වැඩක් ගන්න බෑ යාන්දා වගේ. ලිස්සලා යනවා. ඒකෙම උත්තරේ තියෙනවනේ ලිස්සන සුළු මාළු වර්ගයේ මාළු හැමෝම පොඩ්ඩක් සෙවල ගතියයි. ලිස්සනවා. නමුත් මෙයා වැඩිපුර ලිස්සනවා. කවුද? ආන්දා. පළවෙනි උත්තරේ ඉස්සා ඌ ලිස්සලා යන්නේ නැතුව ඌගේ අඩු ටිකෙන්වත් අල්ලගත්ත හැකි. ඊළඟ එක සාලය එයාත් හුඟක් ලිස්සන්නේ නැහැ. එහෙනම් දුවේ පුතේ 5 වෙනි ප්‍රශ්නය පිළිතුර අංක 2 ආන්දා. අපි යමු අද දවසේ අපේ 6 වෙනි ප්‍රශ්නයට. මම දන්නවා මේ ප්‍රශ්නයට සියලු දෙනා හරි උත්තරේ සඳහන් කරලා ඇති. එහෙම නේද?
දෙමළ ජාතියට අයත් ආහාර වර්ගයක් වන්නේ. මේවා අපිත් කනවා. නමුත් ඒවා මේ ජාතීන්ට ආවේනිකයි කියලා ඔබ ඉගෙනගෙන තියෙනවා. ආහාර හා ජාතීන් පාඩම කරනවනේ 4 පන්තියේදී. එතකොට තමයි මේ ඔක්කොම ආහාර හදනවා. ඒ විදිහට අඳිනවා. ඇඳගෙන මේවා කාලා ඔහොම සතුටු වෙලා හැබැයි ඉතින් දැන් ඉස්කෝලේ අහිමි වුණා ටික කාලයක්. එතකොට ඉතින් මේක නොලැබී ගියාද දන්නේ නැනේ. දෙමළ ජාතියට පළවෙනි උත්තරේ තෝසේ. කවුද තෝසේ හදන්නේ? මේ දෙමළ ජනතාව හදන්නේ. ඒගොල්ලෝ හදන තෝසේ හරි රහයි. තෝසේ කන්න ඒගොල්ලෝ විශේෂ මාළුකුත් හදනවා. සාම්බාරු. දියර පොල් සම්බෝලයක් වගේ එකක්. හරි රසයි. දෙමළ ජාතීන්ගේ දමිළ ජාතීන්ගේ ආහාරය තමයි එහෙනම් තෝසේ. දෙවෙනි එක බලන්න. රෝල්ස්. රෝල්ස් එහෙම එකක්ද? රෝල්ස් නිකන් වචනේත් ඉංග්‍රීසිනේ නේ. ඉංග්‍රීසි ජාතීන්ගෙන් අපිට ලැබුණු ආහාරය. තුන්වෙනි එක කිරිබත්. ඔන්න පුතේ සිංහල ජාතිය. සිංහල ජාතීන් ඕනෑම ප්‍රීතිමත් අවස්ථාවකට කිරිබතක් පිළියෙල කරගන්නවා. එහෙනම් ඒක සිංහලනේ. එහෙනම් දැන් බලන්න උත්තරේ දෙමළ ජාතියට අයත් ආහාර වර්ගයක් වන්නේ උත්තරය අංක 1 තෝසේ. අපි යමු පුතේ 7 වෙනි ප්‍රශ්නය. මෙන්න මේ 7 වෙනි ප්‍රශ්නයට අදාළ ක්‍රියාකාරකම පාසලේදී කරනකොට ඒකටත් ඔයගොල්ලෝ හරි කැමති. මොකද පොඩි ළමයි වතුරත් එක්ක අන්නලා ගාගෙන කුණු තවරගෙන බොහෝ පොඩි ළමයි ඒකට කැමති. සමහර නම් කැමති නෑ අයියෝ මගේ අතේ ගෙවෙයි යඳුනේ ගෙවෙයි. බොහෝ දෙනෙක් හැබැයි කැමති. මේකත් ඔයගොල්ලෝ එහෙම කැමැත්තෙන් කරපු ක්‍රියාකාරකමක්. ජලයේ තෙත් කළ විට දම් පැහැයක් ගන්නේ. දම් පාටක් ඇති වෙනවා. මොනවද බලන්න? තේ කොළ උදේ හවා ගෙදර දිය කරනවා. දම් පාටද? නෑ පහට පාටයි නිකන් රතු දුඹුරු පාටක් ඒක. දම් පාට නෙමෙයි. කොණ්ඩිස් දැන්ම තියෙනව නේද? කොණ්ඩිස් සමහර අවස්ථාවල වෛද්‍යවරු දොස්තර මහත්තයක් දෙනවා. මොකටද දෙන්නේ? තුවාලෙම හැදුනහම ඒ තුවාලය පිරිසිදු කරන්න කියලා කොණ්ඩිස් දෙනවා. පොඩි කැඩයක් කුණු වතුරට දාලා තුවාලය සෝදන්න කියලා. එතකොටත් අපි ඔය දම් පාට දකිනවා. පාසලේ විද්‍යාගාරේ කොණ්ඩිස් තියනවා. විද්‍යාව ක්‍රියාකාරකම් වලට වතුර පැහැදිලිව ළමයින්ට පෙන්වන්න ඕන නම් අපි කරන්නේ කොණ්ඩිස් කැටයක් දාලා දම් පාට කරලා පෙන්නනවා. එතකොට ඈතට පේනවනේ හොඳට. එහෙනම් කොණ්ඩිස් තමයි මේ දම් පාට. කොණ්ඩිස් වල රසායනික නාමයක් මම නිකමට කියන්නම්. මතක තිබුණොත් 6 පන්තියට ගියාම විද්‍යාවට ලේසි වෙයි. කොණ්ඩිස් වල රසායනික නාමය තමයි පුතේ පොටෑසියම් permanganate. මොකද්ද? පොටෑසියම් permanganate. එහෙනම් ඔන්න තුන්වෙනි උත්තරේ එතන බලමු. රින්සෝ. මොනවද පුතේ රින්සෝ කියන්නේ? සබන් කුඩු. සබන් කුඩු. මේක වතුරේ දිය කරපුවාම නිකන් ලා නිල් පාටට හුරු සුදු පාට. වැඩිපුර සුදු පාට දකින්න ලැබෙන්නේ. එහෙනම් දුවේ පුතේ ප්‍රශ්න අංක 7 උත්තරය අංක 2 කොණ්ඩිස්. අපි අද දවසේ 8 වෙනි ප්‍රශ්නයට මේ ඇවිත් ඉන්නේ. පෙරහැරක ඉදිරියෙන්ම ගමන් කරන්නේ. පෙරහැරක් බලලා තියෙනවද? පෙරහැර බලන්න දෙලියට යන්න එපාය. පෙරහැර ටීවී එකෙන් බලන්න පුළුවන්. හැබැයි බලනවට වඩා හොඳට. දලදා පෙරහැරෙම ඇයි එක තැනක ඉඳගෙන හෝ නිදාගෙන බලන්න පුළුවන්නේ. සෙනඟ ගොඩේ එකතු වෙනවට වඩා නේද? පෙරහැරක කවුද ඉස්සරහින් ඉන්නේ? පෙරහැර එන්න නම් පාර ඉඩ තියෙන්න ඕනේනේ. එහෙනම් ඉන්න සෙනඟ මිනිස්සු එහාට මෙහාට කරලා හොඳට පාර ඉඩ ගන්න එපාය. ඒ ඉඩ ගන්න නම් කසයක් වැදුනාම ඇඟට රිදෙන පටියක්. බලන්න කසකාරය මේ වැදුනාම ඇඟට රිදෙනවා. ඒ කසයෙන් හතර අතට ගගහ යනවා මේ කසකාරය. එතකොට මාර්ගයේ ඉඩ දෙනවා. කට්ටිය පස්සට වෙලා පෙරහැරට එන්න මාර්ගයේ ඉඩ දෙනවා. එහෙනම් ඉදිරියෙම එන්නේ කවුද? කසකාරයා. පළවෙනි උත්තරේ බලන්න ගිනි බෝල කරුවා.
දැන් ගිනි බෝල කරුවන්ගේ අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි දැන් කසකාරයා මාර්ගයේ ඉඩ සැලැස්සුවා පෙරහැරට එන්න ඒකම තව ටිකක් ස්ථාවර කරනවා. ගිනි බෝලේ ඇඟේ වැදේ කියලා බය අපි පැත්තකට යනවානේ. ඒ විතර නෙමෙයි. හොඳ එළියක් දෙනවා. ආලෝකයක් දෙනවා. ආලෝකයේ දෙන්න පෙරහැරට ඉස්සර පාවිච්චි කරේ කොප්පරා පන්දන් අරගෙන යනවා. අදටත් තරන් යනවා. අද ලයිට් තිබුණාට මේ ගිනි බෝල වල හොඳ ලස්සනක් ආලෝකයක් මාර්ගයේ ඉඳ සලසා ගැනීමක් කරනවා. හැබැයි එයා එන්නේ දෙවෙනියට. නිලමෙතුමා එන්නේ ඔය ඔක්කොටම පස්සේ එයා වැදගත් පුද්ගලයානේ පෙරහැරේ. එයා එන්නේ මේ කට්ටිය ගිහිල්ලා ඉඩ අරගෙන එළිය ආලෝකමත් කරලා ඔක්කොම කරාට පස්සේ තමයි එයා තේජාන්විත වෙන්නේ. හරිනේ? එහෙනම් ඔන්න පුතේ අපේ 8 වෙනි ප්‍රශ්නය පෙරහැරක ඉදිරියෙන්ම ගමන් කරන්නේ පිළිතුරු අංක 2 කසකරුවන්. අපි යමු අද දිනයේ අපේ 9 වෙනි ප්‍රශ්නයට. පක්ෂියෙකුට පියෑඹීමේදී පාවී යාමට වඩාත් වැදගත් වන්නේ. පියාඹනකොට පාවෙලා යන්නේ කපුටොයිමත් පාවෙලා යනවා අපි දැකලා තියෙනවා. උකුස්ස පාවෙලාමයි උඩ යන්නේ. උඩට පියාඹාගෙන ගිහලා උඩදී පාවෙනවා. ඒකෙදි බැලන්ස් එක ගන්න යාට දෙපැත්තේ තියෙනවා යම් උපාංග දෙකක්. බලමු උත්තර ටික. අංක 1 පෙඳය. පෙඳය කියන්නේ මොකද්ද පුතේ? මාළුවාගේ අර පිටිපස කොටසෙන් තියෙන උපාංගය. කපුටගේ පෙඳය කියන්නේ පිටිපසින් තියෙන පිහාටු ටික. ඒක පාවෙලා යන්න උදව් වෙන්නේ නැහැ. හරිනේ. එයාගේ පොඩි බැලන්ස් එකක් සමතුලිතයක් හඳවා ගන්න ඒක උදා වෙනවා. නමුත් පාවී යන්න නෙවෙයි. අංක 2 බලන්න. පාද කිසිසේත් ඒකට නැහැනේ. පාද බිම ඇවිදිද්දි ගහක läගලා ඉඳිද්දිනේ පාද වමනා වෙන්නේ. පාද අකුල ගන්නවම කරලා පියඹාගෙන යනකොට. එහෙනම් බලන්න 3 වෙනි උත්තරය පියාපත්. ඕගොල්ලොත් පාවෙලා යන්නේ නේද? ඕගොල්ලෝ මේ මාත් දෙක පියාපත් වලේ දිගහැරලා පාවෙලා යන්න දන්නවා ඕගොල්ලෝ. එහෙමනම් හරි නේද? එහෙනම් දුවේ පුතේ 9 වෙනි ප්‍රශ්නය පක්ෂියෙකුට පියෑඹීමේදී පාවී යාමට වඩාත් වැදගත් වන්නේ පිළිතුරු අංක 3 පියාපත්. හොඳයි දුවේ පුතේ අද දවසේ අපේ පරිසර වැඩසටහනේ අවසන් ප්‍රශ්නය වෙනුවෙන් අපි ඇවිත් ඉන්නේ. ඔබ මේ වෙනකොට දැනුම් සමුදායක් සිප්පේ ආයතනයෙන් වෙබ් පිටුවෙන් ලබාගෙන තියෙනවා. ඒ දැනුම් සමුදාය ඔබේ ජීවිතය සුරක්ෂිත කරන්න ඔබ පරිසරය පිළිබඳ දැනුවත් පරිසර හිතකාමී දරුවෙකු බවට පත් කරන්න සහ ශිෂ්‍යත්වය කියන අමාරු කඩයිම පහසුවෙන් ජය ගැනීමට ඔබට මෙම වැඩසටහන උදව් වෙනවා ඒකාන්තයි. අපි එහෙනම් බලමු අපේ 10 වෙනි ප්‍රශ්නය. වඩාත් මාරාන්තික රෝගය වන්නේ මොකද්ද මේ පුතේ? මාරාන්තික රෝගයක් කියන්නේ ඒක හැදිලා හොඳ කරගන්න අපහසු වෙලා මරණයටපත් වෙන්න පුළුවන්. ඒකනේ මාරාන්තිකයි කියන්නේ. එහෙනම් බලමු පැපොල. අහලා තියෙනවද? දැකලා තියෙනවද? පැපොල කියන්නේ වෛරස් මගින් සුළඟිනුත් ඇවිල්ලා බෝ වෙනවා. ඇඟේ හැමතැනම බිබිලි ගන්නවා. ඒ බිබිලි පැසවල තුවාල බවට පත් වෙනවා. හැබැයි දුවේ පුතේ මාරාන්තික නැහැ. බෙහෙත් කරත් නැතත් දවස් 7ක් විතර යනකොට අඩු වෙලා යනවා. නාන්න දවස් 7කින් පස්සේ තමයි අනිත් අයට බෝ වෙන්නේ. ඒකනම් අනිත් අයට බෝ වෙන්නේ නැහැ. නාන්න පටන් ගත්තාම තමයි අනිත් අයට බොහෝ විට බෝ වෙන්නේ. හැබැයි මාරාන්තික නැහැ. කැලල් හිටියාම ඉතින් හරි කැතයි. ඒ නිසා කට්ටියකට විවිධ උපක්‍රම යොදනවා. අපේ සිංහල බේ සුදු හඳුන් වගේ දෙයක් ගන්න එහෙම. හරිනේ. දෙවෙනි එක සරම්ප. බොහෝ විට කුඩා දරුවන්ට හැදෙන්නේ. ඇඟ පුරාම නිකන් චූටියට අබෑට වගේ බිබිලි රාශියක් දාලා රතු පාට වෙනවා. ඒ වගේම උණ හැදෙනවා. හරි තදට උණ හැදෙනවා. අඬනවා. එතකොට එළි වෙනකන් නිදා ගන්න නැතුව. මේක සරම්ප. හැබැයි දුවේ පුතේ මාරාන්තික නැහැ. හොඳ කරගන්න පුළුවන්. මේ පැපොල සරම්ප කියන දෙකම අතීත අපේ ලංකාවේ වැසියන් සැලකුවේ දෙයියන් ඉලෙද කියලා. මේවට බෙහෙත් කරන්න අවශ්‍ය නැහැ. දෙයියෝ මහදලා දෙයියෝ මොඳ කරලා දානවා කියලා. අද කාලේ නම් මේ ඔක්කොටම එන්නත් තියෙනවා.
මතක තියාගන්න. තුන්වෙනි උත්තරය බලන්න. ඩෙන්ගු. කවුද බෝ කරන්නේ? ඩෙන්ගු මදුරුවා. වෛරස් එකක් රෝගියාගෙන් අරගෙන ඇවිල්ලා අපේ ඇඟාසට දානවා. දැන් මම පස්සේ අපිට ඩෙන්ගු රෝගය හැදෙනවා. හැදිලා ගෙදර හිටියොත් පුතේ අනේ අනිවාර්යෙන් මාරාන්තික වෙනවා. ගෙදර හිටියොත් නෙමේ සමහරු රෝහල් ගත වෙලා ජීවිතය බේරගන්න බැරි වෙනවා. ඩෙන්ගු භයානක තත්ත්වයකටපත් වෙනකොට පුතේ ඒකට කියන්නේ ඩෙන්ගු රක්තපාතය කියලා. මේ නහයෙන්, කටින්, ඇස් දෙකෙන්, කන් වලින් හැම තැනම ලේ එළියට එන්න පටන් ගන්නවා. එහෙම වුණාට පස්සේ අමාරු ජීවිතේ බේරගන්න මරණයටපත් වෙනවා. එහෙනම් හරි භයානක රෝගයක්. මොකද්ද විසඳුම? මදුරුව බෝ වෙන්න පුළුවන් ජලය ගැවසෙන ස්ථාන පුතේ නැති කරලා දාන්න ඕනේ. හැම ඉරිදම තමන්ගේ ගෙවත්ත පරීක්ෂා කරන්න කියලානේ කියන්නේ. එහෙනම් ඩෙන්ගු මාරාන්තිකයි. හැදෙන්නේ නැතුව පරිස්සම් වෙන එකයි අපේ වගකීම. එහෙනම් දුවේ පුතේ ඔන්න 10 වෙනි ප්‍රශ්නය උත්තරය අංක 3 ඩෙන්ගු. ඔන්න එහෙනම් අද දවසේ අපේ ප්‍රශ්න 10 අපි අවසන් කරා. ඔබ සතුටින් ඔබේ හරි වැරදි බලාගත්තා. බොහෝ දෙනෙක් දැන් ප්‍රශ්න 10ම හරියන මට්ටමට පැමිණ ඇති. අපේ මේ සිප්පේ එකෙන් කරන වැඩසටහන වෙනුවෙන්. එහෙනම් නැවත දවසක අපි ඔබව හමු වෙනවා ඊළඟ අදියරත් සමග. එතෙක් ඔබට සුබ දවසක්.